හොඳයි අපිට ඊළඟට තියෙන කතා කරන්න විධායක සහාය පද්ධති කියලා. එතකොට අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මේ executive support system එහෙම නැත්නම් EES කියලා. හරි executive support system EES ඒ කියන්නේ විධායක සහාය පද්ධති මාතෘකාව ලියා ගන්න. විධායක සහාය පද්ධති executive support system. ඒක අර්ථය ලියමු. කිසියම් සංවිධානයක ඇලයිරක් ආයතනයක කිසියම් සංවිධානයක ඇලයිරක් ආයතනයක දත්ත ඵලදායී ලෙස සාරාංශගත කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙන පද්ධතියකි. හරි. එමගින් එම ආයතනයේ විධායක එක්සිකියුටිව් කියන්නේ විධායකනේ. හරි. විධායක මට්ටමේ එම ආයතනයේ විධායක මට්ටමේ නිලධාරීන් සඳහා තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දේ. ඔන්න ඔක තමයි විධායක සහාය පද්ධතියකින් වෙන්නේ. හරි. අවශ්‍ය තොරතුරු ලබා දේ. එතකොට ලොකු කතන්දරයක් නැහැ. යම්කිසි ආයතනයක විධායක ශ්‍රේණියේ ඉන්න නිලධාරීන්, ඒ කියන්නේ ආයතනයේ උඩින් ඉන්න කට්ටියනේ. එතකොට ඒගොල්ලෝ තමයි ආයතන පිළිබඳ තීරණ ගන්නෙ. එතකොට ආයතනයක විධායක ශ්‍රේණියේ ඉන්න අයට ආයතනයේ පිළිබඳ තීරණ ගැනීමට සහාය ලබා දෙන පද්ධතියක් තමයි මේ විධායක සහාය පද්ධති කියලා කියන එක නමේම තියෙනවා. හරි. හරි. ඊට පස්සේ අපි ලියමු ඊළඟ එක භූගෝලීය තොරතුරු පද්ධති GIS Geographical Information Systems කියලා කියනවා. භූගෝලීය තොරතුරු පද්ධති මාතෘකාව ලියා ගන්න. හරි. ලියන්න ඒක ලියන්න මෙහෙම. අවකාශීය භූගෝලීය දත්ත ලබා ගැනීම ඒවා ගබඩා කර තබා ගැනීම අවකාශීය හෝ භූගෝලීය දත්ත ලබා ගැනීම ඒවා ගබඩා කර තබා ගැනීම හරි. විශ්ලේෂණය කිරීම කළමනාකරණය කිරීම සඳහා හැකියාව ඇති පද්ධති මෙලෙස හැඳින්වේ. සඳහා
හැකියාව ඇති පද්ධති මෙලෙස හැඳින්වේ. හරි. ඒ කියන්නේ මොකද්ද? අවකාශීය වෙන්න පුළුවන්, අභ්‍යවකාශය වගේ. එහෙම නැත්නම් භූගෝලීය. ගොඩක් වෙලාවට ගන්න මේ භූගෝලීය මේ පොළොව සම්බන්ධව තමයි මේක ගන්න. හරි. ඒතකොට පොළොව සම්බන්ධ දත්ත ලබා ගන්නවා, ඒව ගබඩා කරනවා, අවශ්‍ය ගණනයන් කරනවා. ඒ වගේම ඒවා ඇසුරින් අපිට ඒක විශ්ලේෂණය කරන්න, ඒ තොරතුරු කල්පනාකරණය කරන්න, ඒ වගේම ඒ ඇසුරින් අපිට මේකෙන් තීරණ ගන්න හැකියාව තියෙනවා. ඉතින් එතකොට මේකෙන් ගොඩක් වෙලාවට අපි තුමු සැටලයිට් චන්ද්‍රිකා හරහා වෙන්න පුළුවන්, නැත්නම් ඩ්‍රෝන් යාන යවලා ඒ භූගෝලීය තොරතුරු ගන්න පුළුවන්. හරි. කඳු තියෙන්නේ කොහොමද? ඊට පස්සේ ගංගා කොහොමද? ඊට පස්සේ ඔන්න ඕකෙන් අපිට සිතියම් නිර්මාණය කරන වගේ ඒවා ඒ වගේවත් කරන්න පුළුවන් මේ GIS පද්ධති මගින්. හරි. ඊට අමතරව ගොඩක් එතකොට මේකට මේ හොඳ ඒ කියන්නේ සංවේදක වගේව භාවිත කරනවා. මේ ඒ කියන්නේ උදාහරණයක් විදියට මේකට ඕනම ප්‍රධානම ආකාරයේ සංවේදකයක් තමයි GPS. මේ කියන්නේ කොහේ ඉතනක ඩ්‍රෝන් එකක් යන ගමන් එයා මැප් එක ලකුණු මේ වීඩියෝ කරගෙන යනවා නම් එතකොට ඩ්‍රෝන් එක කොතනද මේ ෆොටෝස් ගත්ත කියන එක ඒ වගේ දේවල් අපිට මේ පද්ධතියකදී ඕන වෙනවා. ඊට පස්සේ ඒවා මේ පද්ධතියට ඇතුළත් කරන් පස්සේ මෙන්න මෙතන අක්ෂාංශ දේශාංශ මෙන්න මෙතනදී මෙන්න මෙහෙම තමයි සිතියම තියෙන්නේ කියලා අපිට මේක ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ දත්ත භාවිතා කරලා අපිට මේ සිතියම් නිර්මාණය කරන ඒවා ඒ වගේ මේ අපිට මේ මොනවද මේකට කියන්නේ මේ භූගෝලීය පැත්තට අදාළ දේවල් කරගන්න පුළුවන්. එතකොට ඒ සිතියම් විශ්ලේෂණය කරන්න පුළුවන්, දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන්. අපි හිතමු මේ ඔය ගංගා හිඳෙනවද උතුරනවද ඔය වගේ දේවල් ඕනම දෙයක් මේකෙන් අපිට මේ දෙයක් මොනවාද මේ අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්. හරි. මේකත් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය නැත්නම් GIS කියන එකත් ඇත්තටම මේ බොහොම වටින ශාස්ත්‍රයක්. ඒක වෙනම ශාස්ත්‍රයක් විදිහට ගන්න පුළුවන්. ඒකත් ඔයගොල්ලෝ කැමති කට්ටිය ඉන්නවා පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න. මේකට සම්බන්ධව රැකියා ශාස්ත්‍ර ඒ කියන්නේ රැකියා මේ පවා තියෙනවා නිර්මාණය වෙච්ච. හරි. සහ මේ උපාධි පාඨ පානවා පවා තියෙනවා මේ GIS පාදක කරගෙන තියෙන. හරි. ඊළඟ එක ලියමු අපි. දැනුම් භූගෝලීය තොරතුරු පද්ධති එච්චරයි කෙටි හැඳින්වීමක් තියෙන. ඊළඟ එක දැනුම් කළමනාකරණ පද්ධති. දැනුම් කළමනාකරණ පද්ධති. ඒකට අපි කියනවා knowledge management systems. knowledge management systems එහෙම නැත්නම් KMS කියලා. knowledge කියද්දි K අකුරෙන් පටන් ගන්න. KMS කියලා. හරි. දැනුම් කළමනාකරණ පද්ධති. ඒක ලියමු. ආයතනයක හෝ සංවිධානයක ඒක ගැන විස්තර ලියමු. ආයතනයක හෝ සංවිධානයක කාර්යයන් සඳහා අවශ්‍ය වන දැනුම ගබඩා කර ගැනීම ඒවා දියුණු කිරීම අවශ්‍ය පුද්ගලයන්ට ලබා දීම ව්‍යාප්ත කිරීම වැනි කාර්යයන් සඳහා ස්ථාපිත කර ඇති තොරතුරු පද්ධති මෙලෙස හැඳින්වේ. ස්ථාපිත කර ඇති තොරතුරු පද්ධති මෙලෙස හැඳින්වේ. හරි. ඇත්තටම මේක ගොඩක් ආයතනවල මේ බොහොම වටින එකක්. හිතන්නකෝ එතකොට ඒ කියන්නේ යම් කෙනෙකුගේ දැනුම මේ පද්ධතියට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට තවත් අයෙක් ඒක ගැන දන්නේ නැත්නම් එතකොට මේ පද්ධතියෙන් එයාට අවශ්‍ය දේවල් හොයන්න පුළුවන්. නැත්නම් එයා හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක් මොකක් හරි ගැටලුවක් එනවා. ඒක මිනිස්සෙන් මහන්සි වෙලා ගැටලුවට හේතු හොයලා ගැටලුව විසඳනවා. හරි.
එතකොට එයා ඒක ගැන ඒ අදාළ ඔක්කොම දැනුම මේ පද්ධතියට ඇතුළත් කරනවා. ඊට පස්සේ එයා නැති කාලයක හරි කවදා හරි ආයෙත් ওই ගැටලුවම ආවොතින් අපි හිතමු එයා ඉන්නවා කියලා. එතකොට මේ මිනිස්සයාට සමහරවල්ලාට ඔක්කොම දේවල් මතක නැති වෙන්න පුළුවන් කාලයක් ගිහිල්ලා නම් මේ ප්‍රශ්නේ ආවේ. එතකොට එයාට මේ පද්ධතියෙන් මේ දේවල් ටික අරගෙන ටක් ගාලා එයාට මතකය අලුත් කරගෙන වැඩේ කරගන්න පුළුවන්. එයා නැත්තම් වෙන මිනිස්සෙක් ආයෙ අර මිනිස්සයා වගේම මුලින් ඉඳන් ওই ප්‍රශ්නේ ගැන හොයලා බලලා මේ විස්තර හොයන්න ඕනනේ. හොයලානේ විසඳුමක් දෙන්න වෙන්නේ. දැන් එහෙම ඕනේ අර පද්ධතියේ කලින් එක්කෙනා දාපු දත්ත ටික තියෙනවනේ. එතකොට මේ වෙන එක්කෙනෙකුට යා නැති කාලයක් වුණත් ඒ අදාළ දත්ත ටික අරගෙන මේ ඒ ප්‍රශ්නෙට විසඳුම කෙටි කාලිනව ඉක්මනට දෙන්න පුළුවන්. ඉතින් කට්ටියගේ මේ දැනුම බෙදා ගන්න, ගබඩා කරන්න, ඒව දැනුම ඊට පස්සේ හිතන්නකෝ එක්කෙනෙක් යම් කිසි දෙයක් සම්බන්ධව යම් එක්කෙනෙක් දෙයක් මොනවා හරි දෙයක් හොයා ගන්නවා. ඒ සම්බන්ධව තව එක්කෙනෙක් ඒ හොයා ගන්න. ඒතර මේ දෙන්නගෙම දැනුම එකතු කරගත්තාන් පස්සේ අපිට ඒ සම්පූර්ණ ඒ දේ අපිට තව වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා හිතන්නකෝ. දැන් උදාහරණයකට අපි ගමු මොකක් හරි ආයතනයක එන්ජින් එකක් ඩිසයින් කරනවා එක්කෙනෙක්. හරි. තවත් එක්කෙනෙක් එන්ජින් එකක් ඩිසයින් කරනවා. අපි වාහන හදන ආයතනයක් කියලා. මේ දෙන්නගෙම එන්ජින් ඩිසයින් දෙකේම පොඩි දෝෂ තියෙනවා කියලා හිතමු. හැබැයි මේ දෙන්නම දෙකේ තියෙන මේකේ තියෙන වාසි මේකේ තියෙන වාසි දෙකම එකතු කරලා ගත්තොත් ඊටාම සාර්ථක එන්ජින් එකක් හදන්න පුළුවන් කියලා. ඔය වගේ එන්ජින් විතර නෙමෙයි ඕනම දෙයක් වෙන්න පුළුවන්. හරි. මේ හිතමුකෝ නැත්නම් ෆෝන් හදන ස්මාර්ට් ෆෝන් හදන ආයතනයක මිනිස්සෙක් එයා ස්මාර්ට් ෆෝන් එක ඩිසයින් කරනවා. ඒක වැඩ කරන එක. තවත් එක්කෙනෙක් එහෙම ඩිසයින් කරනවා. ඒකම ඩිසයිනර්ස්ලා ඉන්නවනේ. ඉතින් ඒතකොට මේ දෙන්නගෙම හොඳ නරක දෙකම ඩිසයින් එකේ තියෙනවා කියලා හිතමුකෝ. ඒතකොට මෙයාගේ හොඳ ටිකයි අරගෙන අපිට තවත් මේ වෙනම නිර්මාණයක් කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ වගේ අනිත් ප්‍රශ්න සම්බන්ධවත් ඒ වගේ කරන්න පුළුවන්. හරි. එක්කෙනෙක් ප්‍රශ්නේ විසඳන ආකාරයත් සමහරවල් ගැටලු තියෙන්න පුළුවන්. තව මිනිස්සෙක් ඒ ප්‍රශ්නේ විසඳනවා වෙන විදියකට. එතකොට එයාට වෙන අර ගැටලු ටික මේ ආවේ නැහැ. හැබැයි වෙන ගැටලු ටිකක් තියෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ එකම ප්‍රශ්නයක් පුද්ගලයන් කීප දෙනෙක් විසඳන ආකාරයේ ඒ අවශ්‍ය දත්ත ටික ගත්තොත් අපිට මේ ඒ ප්‍රශ්නය විසඳන ආකාරයට අදාළ දත්ත මොනවද? ඒ කියන්නේ ඒ දැනුම අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ දැනුම ගවඩා කරගන්න පුළුවන්, දැනුම දියුණු කරන්න පුළුවන්, හරි වර්ධනය කරගන්න පුළුවන්. එතකොට අවශ්‍ය ඒගොල්ලෝ ගියන් පස්සේ ඒ දැනුම අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒ වගේම ඒ ආයතනයේ ඒ දැනුම ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේව ගැන මෙන්න මෙහෙම අවධානයෙන් ඉන්න අමතර දැනුමක් විදිහට ඒව දෙන්න පුළුවන්. හරි. එතකොට මේකෙන් අපිට ඒ ආයතනයේ කාර්යක්ෂමතාවයෙන් වැඩි කරගන්න පුළුවන්. හරිනේ. ඕකේ. ඊළඟට අපි තියෙනවා ඊළඟ ලියා ගන්න අන්තර්ගත කළමනාකරණ පද්ධති. අන්තර්ගත කළමනාකරණ පද්ධති. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා content management system CMS කියලා. හරි. ඒක යටතේ ලියමු content management system. මෙය මගින් ආයතනයක කොහොම සංවිධානයක කියන කැලලත් ඔළුවේ තියා ගන්නවද ලියන්න ඕනේ නැහැ නිතර මේවා. මේ මගින් ආයතනයක දත්ත එකතු කර තබා ගැනීම
එකතු කර තබා ගැනීම කමා වෙනස් කිරීම කමා ඉවත් කර ගැනීම දත්ත එකතු කරලා තියා ගන්නත් පුළුවන් වෙනස් කරන්නත් පුළුවන් ඕන නැති ඒවා ඉවත් කරන්නත් පුළුවන් හරි ඉවත් කිරීම වැනි කාර්යයන් පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබේ. හරි උදාහරණයක් ලෙස ඡේදයක් විදිහටම ලියමු. උදාහරණයක් ලෙස හරි උදාහරණයක් ලෙස ආයතනයක් මගින් වෙබ් අඩවියක් අන්තර්ජාලයට එක් කළ පසු අවශ්‍ය නම් වෙනත් පාර්ශව සඳහාද එම වෙබ් අඩවියට කරුණු එකතු කිරීම කමා වෙනස් කිරීම කමා ඉවත් කිරීම වැනි දෑ සිදු කිරීමට ඉඩ ලබා දිය හැක. මෙවැනි කාර්යයන් සඳහා පහසුකම් සපයන්නේ අන්තර්ගත කළමනාකරණ පද්ධති මගිනි. content management system. හරි අන්තර්ගත කළමනාකරණ පද්ධති මගිනි. මම ඔය උදාහරණ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. හිතන්නකෝ ඔයා මේ වෙබ්සයිට්ස් හදලා විකුණනවා කට්ටියට. හරිද? එතකොට මොකක් හරි ආයතනයක් ඇවිල්ලා කියනවා ඒගොල්ලන්ගේ ආයතනයට වඩා වෙබ්සයිට් එකක් හදලා දෙන්න කියලා. ඉතින් ඔයා ඒක හදලා ඒගොල්ලන්ට දෙනවා. අපි හිතමු ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට දිනපතා අලුත් දත් එකතු කරන්න ඕනේ, ඒගොල්ලන්ගේ නිවුස් දාන්න ඕනේ, පරණේම අයින් කරන්න ඕන. හරි එතකොට ඒගොල්ලන්ගේ පින්තූර, වීඩියෝස් ඒවා ගොඩාක් දාන්න තියෙනවා කියලා අපි හිතමුකෝ. එතකොට ඔයා දැන් මේ වෙබ්සයිට් එක ගොඩ හදලා දුන්නාන් පස්සේ ඕක කර ඉන්න ඔයාට වෙලාවක් නැහැ නේ. ඔයාට තව වෙබ්සයිට්ස් හදන්න වෙන මේ ඒවා අවශ්‍යතාවය එන්න පුළුවන්. ඉතින් එතකොට අර මිනිස්සයාගේ මේව කර ඉන්න විදියක් වෙලාවක් නැහැ. එතකොට ඔයාට පුළුවන් ඒගොල්ලන්ටත් ඒ වෙබ්සයිට් එක හදන්න ඒ ඇක්සස් හදලා දෙන්න. හරිද? එතකොට දැන් ඒක හදලා දුන්නා පස්සේ ඒ අයට පුළුවන් තමන්ගේ වෙබ් අඩවියට ඒ අදාළ කරුණු වීඩියෝස් අනම්මනම් එකතු කරන්න, අනවශ්‍යව අයින් කරන්න. ඔන්න එතකොට මේ වීඩියෝ මේ වෙබ්සයිට් එකේ තියෙන අන්තර්ගතය අරගොල්ල විසින් කළමනාකරණය කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ අන්තර්ගතය කියන්නේ කන්ටෙන්ට් එක ඒගොල්ලෝ මැනේජ් කරනවා. හරි එතකොට අන්න ඒ වගේ දෙයකදී පිටිපස්සෙන් ඉස්සරහින් වෙබ්සයිට් එක තියෙනවා තමයි පිටිපස්සෙන් දුවන්නේ මේ අන්තර්ගත කළමනාකරණ පදේ බෑක් එන්ඩ් එකෙන්. හරි මේ බෑක් එන්ඩ් එකෙන් දුවන්නේ මේ අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් තමයි කියන්නේ කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. හරි ඊළඟට ලියන්න content management system එකෙන් පස්සේ व्यवसाय संपත්
විවසාය සම්පත් සැලසුම් පද්ධති විවසාය සම්පත් සැලසුම් පද්ධති enterprise resource planning systems ERPS විවසාය සම්පත් සැලසුම් පද්ධති හරි මාතෘකාව ලියාගත්තනේ ඒ ගැන ලියාගමු ව්‍යාපාරයක සියලුම සම්පත් තොරතුරු සහ කාර්යයන් ව්‍යාපාරයක සියලුම සම්පත් තොරතුරු සහ කාර්යයන් පාලනය කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට හැකියාව ඇති පුළුල් ආයතනික පද්ධතියකි හරි පුළුල් ආයතනික පද්ධතියකි මෙම පද්ධතිය සැලසුම් ඒ කියන්නේ ආයතනයේ සැලසුම් නිෂ්පාදන අලෙවිකරණ වැනි සියලුම අංශවලට පොදුවේ භාවිතා කළ හැකි අතර මෙම පද්ධති මගින් තොරතුරු විශ්ලේෂණය කිරීම වාර්තා සැකසීම තොරතුරු සංසන්දනය කිරීම වැනි සියලුම ව්‍යාපාරික කටයුතු වලට අදාළ තොරතුරු ලබා ගැනීමට හැකි පද්ධතියකි. ඔයගොල්ලෝ මුලින්ම පොඩ්ඩක් ආයි වාක්‍ය කියවලා ආරම්භය අවසානයේ ගලප ගන්න හරි. හරිනේ ඔන්න ඕක තමයි විවසාය සම්පත් කළමනාකරණ පද්ධතියක්. එහෙම නැත්නම් enterprise resource planning system එකක් ERPS කියලා කියන. ඒතකොට මේකෙන් ඇත්තටම මේව භාවිතා කරනවා ඇත්තටම ගොඩක් ලොකු ආයතන.
එතකොට ඒගොල්ලා එක පද්ධතියකින් ඒගොල්ලන්ට ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුළුවන්. හිතන්නකෝ එතකොට ඔයගොල්ලෝ මොකක් හරි අපි හිතමු රෙදිපිලි නිෂ්පාදන ආයතන කියලා ලොකු ගාමන්ට් ෆැක්ටරි එකක් කියලා. එතකොට ඒගොල්ලන්ට මොනවා ඕඩර් කරනවද? ඒවා ඒ පද්ධතිය ඇතුළත් වෙනවා. හරි. එතකොට ඒකට අදාළ ගෙවීම් කිරීම ඒකට ඒතර ගෙවනේ වලට අදාළ චෙක් වල හරි මොන හරි රිසිප්ට් වල ෆොටෝසුත් ඒකට ඇතුළත් වෙනවා. එතකොට එකපාරටම මේ ඕඩර් එක කවද්ද ගියේ කොහෙටද ගියේ කීයක් ගෙව්වද කොහොමද මේ පේමන්ට් එක උනේ ඔක්කොම එක තැනකින් බලා ගන්න පුළුවන්. හරි. එතකොට ඔය තමන් ඒ ආයතනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න දේවල් නේ අපි දැන් කතා කරේ. කියන ආයතනයට අවශ්‍ය මොන හරි අමුද්‍රව්‍ය ගන්න ඕන නම් ඒ ගාමන්ට් ෆැක්ටරි එකේ වැඩ කරගන්න. එතකොට ඒගොල්ලෝ ඒ අදාළ දත්ත ටික පද්ධතියට ඇතුළත් කරනවා. ඉතින් එතකොට අපි මෙහෙම තව ටිකක් මෙහෙම පැහැදිලි කරලා කියන්නම්කෝ. හරිද? ඔන්න ගාමන්ට් එකකට ඕඩර් එකක් එනවා. එතකොට ඒ ඕඩර් එක ආවට පස්සේ එක කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ ඕඩර් එක බලලා මේකට අවශ්‍ය මොනවද කියලා මේ නිර්මාණය මේ තීරණය කරන්නේ. හරිද? එතකොට ඒගොල්ලෝ නූල් මෙච්චර ඕනේ, බොත්තම් මෙච්චර ඕනේ, රෙදි මෙච්චර ඕනේ, මෙන්න මේ පාටින් ඕන කියලා ඒගොල්ලෝ ඒ පද්ධතියට ඇතුළත් කරනවා. හරිද? එතකොට ඒගොල්ලෝ ඒක අපි තුමු ඩිසයිනර්ස්ලා කියලා. ඩිසයිනර්ස්ලා ඒ පද්ධතියට ඇතුළත් කරනවා. මෙන්න මේ ඕඩර් එක කරන්න. මෙන්න ඕඩර් නම්බර් එක ඕනනම් ගහලා මෙන්න මේ ඕඩර් එක කරන්න. මෙන්න මෙච්චර දේවල් ඒගොල්ලන්ට ඕන වෙනවා. ඊට පස්සේ ඕක යනවා ඒ ආයතනයේ මේ මොනවද මිලදී ගැනීම කරන කට්ටියක් වෙනම ඉන්නවා. සල්ලිත් එක්ක ගනුදෙනු කරන කට්ටියක් වෙනම ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ බලනවා මේ ඕඩර් එකට මෙන්න මෙච්චර බඩු ගන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ බලනවා කාගෙන්ද කොහින්ද මේව ගන්න පුළුවන් කියලා. අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ පද්ධතියට ඒ දත් ඇතුළත් කරනවා. මෙන්න මේගොල්ලන්ගෙන් අපි මේ බඩු ටික ගන්න යනවා. ඒකට මෙන්න මෙච්චර ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරලා තියෙනවා. නැත්නම් සම්පූර්ණ පේමන්ට් එක මෙන්න මෙච්චර කරලා තියෙනවා. මෙන්න රිසිට් එක. ඔන්න ඒ වගේ අදාළ විස්තර ටික දානවා. එතකොට ඔක අනිත් පැත්තෙන් තව ඕනේ නම් ඒ අදාළ පාර්ශව සඳහා මේ ඊමේල් එකක් යන වගේත් ඔගේ මේ හදන්න පුළුවන්. ඒ වගේම දැන් එතකොට අර කලින් ඩිසයිනර්ස්ලා ටික දන්නවා දැන් හරි ඒගොල්ලන්ගේ බඩු ටික ඕඩර් කරලා තියෙන්නේ මෙන්න මෙදා වගේ වෙද්දි එන්න පුළුවන් කියලා. ඒ පද්ධතියෙන් මේගොල්ලන්ට ඒ අවස්ථ විස්තරත් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ බඩු ටික ආවට පස්සේ ඒ බඩු ආවස බාර ගන්න කට්ටියක් ඉන්නවනේ වෙනම. ඒගොල්ලෝ පද්ධතියට ඇතුළත් කරනවා. හරි මෙන්න මේ බඩු ටික ආවා. ඊට පස්සේ ස්ටෝර්ස් වලට යනවා. ඔන්න ඔය ඔක්කොම ඒ මහාන තැන ඒ ආයි නැවත මැහුවට පස්සේ ඕඩර් එක සම්පූර්ණ නිමිය ඇඳුම් නැවතත් අපනයනය කරන අවස්ථාව දක්වා ඒ ඔක්කොම මේ තනි පද්ධතියකින් බොහොම ලස්සනට මේ ඒ අවශ්‍ය දත්ත ටික ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඒකට අවශ්‍ය ඒකෙන් ඒකට සම්බන්ධ වාර්තා ගන්න ඒවා ඒ වගේ ඕනම දෙයක් ඊට පස්සේ මේකේ ඉහළ තැන්වල ඉන්න කට්ටියට අවශ්‍ය රිපෝට්ස් මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේ බොහෝ පුළුල් මේ වැඩ ගොඩක් කරන්න පුළුවන් පද්ධතියක් තමයි මේ ERPS එකක් කියලා කියන්නේ. ඔයගොල්ලන් කවුරු හරි ඔය මොනවා හරි නිෂ්පාදනය කරන ලොකු ආයතනයක ඉන්නවා නම් අම්මා හරි තාත්තා හරි අක්කා හරි අයියා කවුරු හරි අහලා බලන්න ERP එක මොකක්ද ERPS කියවල මේක බහුලව භාවිත වෙන්නේ ERP කියලා. හරි ERP එකක් තියෙනවද මොනවද ඒකේ වෙන්නේ? ඔය ගොඩාක් ඒ කියන්නේ ඇඟලුම් කර්මාන්තශාලාවල අනිවාර්යෙන් තියෙන. ඒ වගේ ටයර් හරි මොනවා හරි නිෂ්පාදනය කරනවා නම් අනිවාර්යෙන් මේකක් මේ පද්ධතියක් තියෙනවා තමයි. ඒ නැතත් මේ ලොකු මොනවා හරි ව්‍යාපාරික ලොකු ව්‍යාපාරික ආයතන නම් ගොඩක් වෙලාවට ERP එකක් ඒගොල්ලෝ භාවිතා කරනවා. හරි. අහලා බලන්න මේ කට්ටියගෙන් අහලා බලන්න මේ ඒ වගේ ඉන්න කට්ටියගෙන් මේ ආයතනවල වැඩ කරන ඔයගොල්ලන් ඇතිනේ කවුරු හරි අහලා බලන්න කොහොමද ERP එක කියන්නේ මොකක්ද ඒකේ මොනවද වෙන්නේ. එතකොට ඒගොල්ලෝ IT ගැන දන්නේ නැති එක්කෙනෙක් නම් ඒගොල්ලන්ට මේ ERP එක ගැන ඒගොල්ලන්ට පේන මේ විස්තරය ඔයගොල්ලන්ට කියයි. හරිද? ඒකත් මේ හරි විනෝදජනක අත්දැකීමක් වෙයි. මොකද මට නම් ඒ වගේ අත්දැකීම් තියෙනවා මේ ඒ වගේ දේවල් ගැන අහුවාම අර ඒ කියන්නේ දැන් IT කරන එක්කෙනෙක් දැන් ඔයගොල්ලෝ මේක මේ දැන් ERP එක කියන්නේ මොකක්ද කියලා දැන් සරලව දන්නවා. ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකට ගියාම තවත් බලන්න පුළුවන්. හරිද? මම ERP ගැන පොඩ්ඩක් විස්තර කරේ. ඔයගොල්ලෝ කවදා හරි දැන් තොරතුරු ශේෂ්ත්‍රයේ IT ශේෂ්ත්‍රයට හරි මොකක් හරි ශේෂ්ත්‍රයට ආවම පස්සේ ගොඩක් වෙලාවට මේ ERP සිස්ටම් එකක් මේ හම්බෙන්න chance එකක් තියෙනවා. හරි. ඉතින් මේ එතකොට අර ඔයගොල්ලෝ අහලා තියෙන ළමයි අර ඇස් පේන්නේ නැති 5 දෙනෙකුට අලියගේ හැඩය විස්තර කරන්න ගිහම එක්කෙනෙක් හොඬේ අත ගාලා හොඬේ හැඩේ කිව්වා. කකුල් අත ගාපු එක්කෙනා අලියා මේ වගේ බම්බු වගේ කියලා කිව්වා. නැට් අත ගාපු එක්කෙනා මේ වගේ කියලා කිව්වා. බඩ අත ගාපු එක්කෙනා අලියා බිත්තියක් වගේ කියලා කිව්වා. අන්න ඒ වගේනේ. ඉතින් ඒතකොට ERP එකත් සමහර වෙලාවට ඔයගොල්ලන්ට අන්න ඒ වගේ මේ එක එක කටේන් අහද්දි එක එක මේ කමෙන්ට්ස් ගන්න පුළුවන් වෙයි. මේ ඉතින් ඔයලා බලන්න. හරි. ඕක තමයි ERP එකට දාලා කතන්දරේ ව්‍යවසාය සම්පත් කළමනාකරන පද්ධතියට අදාළව. හරි.
ඊට පස්සේ අපිට තියෙනවා විශේෂඥ පද්ධති expert systems මාතෘකාව ලියා ගන්න. විශේෂඥ පද්ධති expert systems. හරි expert systems එහෙම නැත්නම් විශේෂඥ පද්ධති. හරි ඒකේ අර්ථය ලියමු. කෘත්‍රිම බුද්ධිය ලියන ඡේදයක් කෘත්‍රිම බුද්ධිය භාවිතා වන පරිගණක යෙදවුමක් ඇප්ලිකේෂන් එකක් පරිගණක යෙදවුමක් මෙලෙස හැඳින්වේ. හරිද? කෘත්‍රිම බුද්ධිය භාවිත වන පරිගණක යෙදවුමක් අපිට මෙන්න මේ විදිහට හඳුන්වන්න පුළුවන්. හරි? කිසියම් ලියමු. මෙහිදී කිසියම් නෙමෙයි. මෙහිදී යම් ශේෂ්ත්‍රයකට අදාළ සියලුම දැනුම එම පද්ධතියට ඇතුළත් කළ යුතුය. හරි? ඊට පස්සේ එම දත්ත උපයෝගී කරගනිමින් සාමාන්‍ය පරිශීලකයෙකුට උපදෙස් ඇලයිරක් සේවාවන් ලබා දීම මෙහිදී සිදුවේ. හරි? ඔන්න අපේ එක්ස්පර්ට් එහෙම නැත්නම් විශේෂඥයා ඉන්නවා. එයාගේ දැනුම් ඔක්කොම අරගෙන අපි මෙතන හදනවා දැනුම් ගබඩාවක් හදනවා. ඒකට අපි කියනවා knowledge base එකක් කියලා. හරි? මෙන්න මෙතන තමයි අර AI කෑල්ල කෘත්‍රිම බුද්ධිය තියෙන අනුමාන යන්ත්‍රය කියලා කෑල්ලක. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා inference engine කියලා. කියනවා මේ කෑල්ලට. හරි? ඔන්න අනුමාන යන්ත්‍ර එන්ජින් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා යූසර්ට හම්බෙන මොකද්ද? අතුරු මුහුණත යූසර්ට හම්බෙන යූසර් ඉන්ටර්ෆේස් එක. එහෙම නැත්නම් අතුරු මුහුණත මෙතන තියෙනවා. හරි? ඊට පස්සේ යූසර්ට අවශ්‍ය සාමාන්‍ය පරිශීලකයා. මෙයාට අවශ්‍ය විමසීම් මේ අතුරු මුහුණත මගින් කරන්න පුළුවන්. ඒතකොට ඒ අතුරු මුහුණතින් එයාගේ අනුමාන යන්ත්‍රය ඒ අදාළ එන්ජින් එකෙන් ඒ අවශ්‍ය දැනුම් ගබඩාවේ තියෙන අවශ්‍ය කරුණු අරගෙන එයා ඒව බලලා නැවතත් මේ අතුරු මුහුණත හරහා උපදෙස් ලබා දෙනවා අපේ මේ සාමාන්‍ය පරිශීලකයා වෙත. ඔන්න ඕක තමයි මේ ලියන්නම්කො මෙතන knowledge base ඉංග්‍රීසියෙන් කියන්නේ
knowledge ඊට පස්සේ මෙතන user interface හරි ඔන්න ඕක ඇඳ ගන්න ඕගොල්ලෝ ඊට පල්ලෙහායි එතකොට මේක තමයි expert system එකක් කියලා කියන්නේ මේක තමයි expert system එකක් නැත්නම් විශේෂඥ පද්ධතියක් කියලා කියන්නේ ඔන්න ඕක තමයි හරි ඇඳ ගන්නකො ඔන්න මම ආයි කියන්න විශේෂඥ පද්ධතිය ඔන්න ඕක හරිද එතකොට මේ විශේෂඥ පද්ධතියක විශේෂඥ මොනවා හරි තියෙන්න බෑ ඉතින් එතකොට අපි ඒකට අදාළ විශේෂඥයෙක් ගෙන්න ගන්නවා ගෙන්නගෙන එයාගේ දැනුම එක්ක මේ එකතු කරනවා මේ විශේෂඥ පද්ධතියේ තියෙන දැනුම් ගබඩාවට අපි ඒකට කියනවා knowledge base එක කියලා හරි එයා දන්න ලොකු දේවල් දැනුම් ගබඩාවට දානවා ඊට පස්සේ දැනුම් ගබඩාවෙන් අවශ්‍ය දත්ත මේ උපදෙස් ගන්න මේක database එකක්නේ ඒකට අවශ්‍ය engine එකක් තියෙනවා inference inference engine එහෙම නැත්නම් අනුමාන යන්ත්‍රය කියලා අපි ඒකට කියනවා ඒකෙන් තමයි ඒ අවශ්‍ය මේ දැනුම් ගබඩාවේ තියෙන දැනුම් ටික අරගෙන මේ සාමාන්‍ය user ගේ පැත්තට එවන්නේ හරිද එතකොට මේ සාමාන්‍ය user කෙලින්ම ගබඩාව හෝ අනුමාන යන්ත්‍රයට ප්‍රවේශ වෙන්න බෑ එහෙම ප්‍රවේශයට තේරුමක් නැහැ එතකොට එයාට අතුරු මුහුණ සරල එයාට තේරුම් ගන්න පුළුවන් අතුරු මුහුණටත් දෙනවා එයාට අවශ්‍ය දැනුම විමසන්න එයාට ඒකට අවශ්‍ය ප්‍රශ්නේ හරි මොකක් හරි එයාට කියන්න මේ අතුරු මුහුණතක් තියෙනවා එතකොට ඒකෙන් මේ එයාට අවශ්‍ය විමසීම කරන්න පුළුවන් ඒකට අපි කියනවා user interface එකක් කියලා මේ අතුරු මුහුණතට හරි එතකොට මෙයාට මේ සරල අතුරු මුහුණත භාවිතා කරලා එයාගේ විමසීම කරන්න පුළුවන්. එතකොට ඒ අතුරු මුහුණත සම්බන්ධ වෙනවා ඒ මැෂින් මේ එක්ස්පර්ට් සිස්ටම් එකේ තියෙන එන්ජින් එකට. එතකොට ඒ එන්ජින් එකෙන් ඒ අවශ්‍ය දැනුම් කාරණා ටික දැනුම් ගබඩාවෙන් අරගෙන අවශ්‍ය දේවල් ටික විතරක් මෙයාගේ මේ විමසීමට අදාළ කරුණු එයාට පුළුවන් නම් තවත් මොනවා හරි ඒ කියන්නේ අරගෙන මේ දැනුම් ගබඩාවෙන් අරගෙන ඒවා පිළිවෙලකට හදලා නැවතත් මේ අතුරු මුහුණත හරහා උපදේශ වශයෙන් යූසර්ට ලබා දෙනවා. ඔන්න ඕක තමයි මේ එක්ස්පර්ට් සිස්ටම් එකේ කතන්දරේ. හරි? ඔකට අග්ගාලා ඇඳ ගන්නකො මේ තව යටින් ඡේදයක් තියෙනවා කියන්න ඊට පස්සේ. හරි ඔයගොල්ලන්ට මේක ඇඳ ගන්න බැරි වුණා නම් තාම පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා වීඩියෝ පොඩ නවත්තලා ඇඳ ගන්න ඇඳගෙන ඉවරලා ආයෙ ප්ලේ කරන්න හරි ඔන්න මේ ඊට පස්සේ මේ තියෙන අපේ රූපසරහනට පල්ලෙහායින් ලියන තව ඡේදයක් සාමාන්‍යයෙන් පරිගණකවලට සිතීමේ හැකියාවක් නැත. අපි දන්නවනේ සිතීමේ හැකියාවක් නැත. එයට සිදු කළ හැකිවන්නේ දී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක වීමයි. හරි යම් ශේෂ්ත්‍රයකට අදාළ දැනුම සහ උපදෙස් පරිගණකයට ලබා දීම තුලින් මෙවැනි පද්ධතියක් නිර්මාණය කරගත
හැක. මෙවැනි පද්ධතියක් නිර්මාණය කරගත හැක. ඕක තමයි ළමයි එක්ස්පර්ට් සිස්ටම් එකට අදාළ කතන්දරේ. හරි. මේකෙදි මම අර කතාව ඡේදයක් විදිහට ලියන්නේ නැහැ. ඔයගොල්ලන්ට කැමති නම් අර මම කලින් මේක විස්තර කරානේ ඒක මේ කැමති නම් විතරක් ඕනනම් ආයි යටින් ලියා ගන්න මේ මෙහිදී සිදුවන්නේ මෙන්න මෙහෙමයි කියලා. කියන්නේ මොකද විශේෂඥයෙක්ගේ දැනුම් ගබඩා කරනවා. ඊට පස්සේ සාමාන්‍ය පරිශීලකයෙක් එම මේ විශේෂඥ පද්ධතිය අතුරු මුහුණත ඔස්සේ යම් එයාට අවශ්‍ය විමසීම සිදු කරාම මේ මොනවාද ඒ විශේෂඥ පද්ධතිය මගින් එහි තිබෙන අනුමාන යන්ත්‍රය භාවිතා කරමින් ඒ අතුරු මුහුණතේ හරහා ලැබුණු විමසීමට අදාළ කරුණු මේ අදාළ විශේෂඥ කරුණු එහි දැනුම් ගබඩාවෙන් ලබාගෙන ඒ අවශ්‍ය පරිදි මේ සකසා මේ උපදෙස් වශයෙන් නැවතත් අතුරු මුහුණත හරහා එම මේ සාමාන්‍ය පරිශීලකයාට කියන්නේ normal userට ලැබෙන සලස්වයි කියලා ඔයගොල්ලෝ කැමති නම් ලියා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒකෙත්. හරි. හොඳයි. ඕක තමයි විශේෂඥ පද්ධතිය. ඊට පස්සේ අපිට තියෙනවා සුහුරු පද්ධතිය smart system. සුහුරු පද්ධති smart systems. මේක ලියා ගන්න. සංවේදනය sensing සංවේදනය ක්‍රියාත්මක කිරීම හා පාලනය මගින් මේ සුහුරු පද්ධතිය නැත්නම් ස්මාර්ට් සිස්ටම්ස් කියන පොඩ්ඩක් ඡේදයක් විදිහට ලියනවා. හරි. සංවේදනය ක්‍රියාත්මක කිරීම හා පාලනය මගින් පවතින දත්ත භාවිතා කරමින් අනාවැකි පැවසීම මෙන්ම අනුවර්තී ආකාරයෙන් තීරණ ගැනීමද මෙහිදී සිදුවේ. හරි. ඒ කියන්නේ එක සෙන්සර්ස් තියෙනවා යාගේ වගේම එයාට මේ දත්ත ක්‍රියාත්මක කරන එයාගේ දත්ත ක්‍රියාත්මක වෙනව තියෙනවා. ඒ වගේම එයාට දත්ත පාලනය කරන්න පුළුවන්. ටිකක් මේක ටිකක් ස්මාර්ට්. අර අපි මෙච්චර කතා කරපු පද්ධති වලට වලින් ටික ඩයල් එකක් විදියට කියන්නේ ටිකක් තැනක හිටිය එක්ස්පර්ට් සිස්ටම් එක ඊටත් වඩා පොඩ්ඩක් නිකන් මේක එහාට ගිහපු ගතියක් තියෙනවා. සුහුරු පද්ධතියක් කියන එකෙන් බලන්න සංවේදනය ක්‍රියාත්මක කිරීම හා පාලනය මගින් පවතින දත්ත භාවිතා කරමින් මෙයාට පුළුවන් මොනවද අනාවැකි පවසන්න. ඒ වගේම අනුවර්තී ආකාරයෙන් තීරණ ගැනීම. ඒ කියන්නේ අනුවර්තී ආකාරයෙන් තීරණ ගන්න කියන්නේ ඒ අදාළ කාර්යයට අනුවර්තනය වෙලා ඒකට අදාළව තීරණ ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය තීරණ ගැනීමටත් වඩා පොඩ්ඩක් තව ටිකක් උඩට ගිහිල්ලා. ඒ කියන්නේ සමහරලාට එකම වගේ කතන්දරයකදී යාගේ ගන්න තීරණ දෙකක් වෙන්න පුළුවන්. එයා සලකන තවත් අමතර කරුණු හේතු කරගෙන. හරි. එතකොට ඒක මේ කිව්වේ අනුවර්තී ආකාරයෙන් තීරණ ගැනීම මේදී සිදු කරනවා කියලා. හරි. හරි. ඔය ඇති ඔකට. එතකොට ඔන්න අපේ මොනවාද සුහුරු පද්ධති ගැන බලමු කතා කරා වුණ. හරිද?
රයිට්. ඒකට තව ලියමු. මෙම ඒකටම මේ මොනවද සුහුරු පද්ධති කියන මේ වාක්‍යයත් අපි එකතු කරගමු. මෙම සුහුරු පද්ධති වලට තනිව ක්‍රියාත්මක වීමේ හැකියාවද පවතී. තනිව ක්‍රියාත්මක වීමේ හැකියාවද පවතී. ස්වතන්ත්‍ර වයාට වැඩ කරගන්නත් හැකියාව තියෙන. පොඩ්ඩක් එතකොට අපි අර කලින් කතා කරපු ඒවා වලට වඩා පොඩ්ඩක් ඔන්න ඩයල් එකක් ඕකේ. ඕක තමයි අපිට ඔය 7-2 කොටසට අදාළව කතන්දරේ. 7-2 කියලා කිව්වේ මොකද්ද ළමයි? 7-2 නේ අපි මේ පහුගිය වීඩියෝ එක පුරාවටත් කතා කරේ. මිනිසා විසින් නිර්මාණය කරන ලද විවිධ වර්ගයේ පද්ධති සහ ඒවායේ අරමුණු තමයි අපි ඔන්න දැන් කතා කරේ. පද්ධති වර්ග ගොඩකුයි. ඒවා මොන වගේ වලද කියලා භාවිතා වෙන්නේ අපි ඔන්න සරලව කතා කරා. ඊට පස්සේ 7-3 කොටස තියෙන 7 වෙනි මේ පාඩමේ 3 වෙනි කොටස තමයි ඔන්න අපිට ඊළඟට තියෙන්නේ. හරි? හතේ 3 තමයි ලියන්න. විවිධ තොරතුරු පද්ධති 7 වෙනි මාතෘකාව. විවිධ තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති හා ක්‍රමවේද. විවිධ තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති හා ක්‍රමවේද. හරි. ඔන්න දැන් අපි මෙච්චර වෙලා කතා කරේ මොනවද? මිනිසා විසින් හදාපු එක එක තොරතුරු පද්ධති මොනවද? මොන જાතියේ තොරතුරු පද්ධතිද මිනිසා හදලා තියෙන්නේ සහ ඒවායේ මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනය කියලා තමයි කතා කරේ. මුලින්ම ඉතින් පද්ධතියේ ඉඳන් මුලින්ම පළවෙනි වීඩියෝ එකේ කරලා මතක වෙනවා සම්පූර්ණ පද්ධතිය ගැන මිනිසා විසින් නෙමෙයි. ඔක්කොම පද්ධතිය ගැන කතා කරා. ඊට පස්සේ ඒකෙන් මිනිසා විසින් හදාපු පද්ධතිය වලට ආවා. ඊට පස්සේ එතනිනුත් මිනිසා විසින් හදාපු තොරතුරු පද්ධතිය ගැන කතා කරන්න ආවා. දැන් එතකොට අපි ඔන්න මේ මිනිසා විසින් කරපු තොරතුරු පද්ධති වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. ඒවල ලක්ෂණත් අපි කතා කරලා ඉවරයි. දැන් මෙතන මොකද්ද මේ තියෙන්නේ? මේ අපි කතා කරපු තොරතුරු පද්ධති ಜಾති ටික තියෙනවානේ. අන්න ඒ පද්ධති කොහොමද හැදුවේ? ඒක ප්‍රශ්නයනේ ළමයි. මෙච්චර පද්ධති ಜಾති ටික හදලා තියෙනවා. අපිත් ආසයිනේ වගේ පද්ධතියක් හදන්නනේ. එතකොට කොහොමද මේක හැදුවේ? මොනවද මේව හදන්න භාවිතා කරපු ක්‍රමවේද කියලා තමයි දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි? එතකොට ලියා ගන්න මාතෘකාව ලියුවානේ. දැන් අපේ ප්‍රධාන මාතෘකාව තමයි 7-3 විවිධ තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති හා ක්‍රමවේද. ඒකේ අර්ථය පොඩි ඡේදයක් ලියා ගමු. ඉහත පරිච්ඡේදවල සඳහන් වූ තොරතුරු පද්ධති මිනිසුන් විසින් පරිගණක භාෂා උපයෝගී කරගෙන මිනිසුන් විසින් පරිගණක භාෂා උපයෝගී කරගෙන නිර්මාණය කළ ඒවාය. හරි? එවැනි තොරතුරු පද්ධති නිර්මාණය කිරීම සිදු කරන ආකාරය නිර්මාණය කිරීම සිදු කිරීමට
භාවිතා කරන ක්‍රමවේද පහත දක්වා ඇත. පහත දක්වා ඇත. පහත දක්වා ඇත. හරි. ඕකේ. ඊට පස්සේ අනුමාත්‍රිකාව ලියා ගන්න 731 කියලා ඕන කැමති නම් ලියන්න. නැත්නම් මේ 731 යටතේ කියන්නේ විවිධ තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති පහ ක්‍රමවේද යටතේ ඒ කියන්නේ අනුමාත්‍රිකාව පද්ධති සංවර්ධන ජීවන චක්‍ර. පද්ධති සංවර්ධන ජීවන චක්‍ර. පද්ධති සංවර්ධන ජීවන චක්‍ර. ඉංග්‍රීසියෙන් අපි කියනවා system development life cycle කියලා. system development life cycle කියලා. ටියුට් එකේ තියෙනවා ඒ ඉංග්‍රීසි වචන ටික. SDLC කියලා කියන්නේත් ඔන්න ඔකට තමයි. system development life cycle. පද්ධති සංවර්ධන ජීවන චක්‍ර system development life cycle SDLC. හරිනේ. ඒකේ යටතේ පොඩි විස්තරයක් කරමු. මොනවද මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍ර කියලා කියන්නේ කියලා. හරි? පරිගණකගත ඡේදය ලියමු. පරිගණකගත තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේදී සිදු කළ යුතු කාර්යයන් ගණනාවක් ඇති අතර එම කාර්යයන් පිළිබඳ විස්තර කෙරෙන ආකෘති පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ලෙස හැඳින්වේ. ආකෘති නෙමෙයි ආකෘතිය. එම කාර්යයන් පිළිබඳ හඳුන්වා දී ඇති ආකෘතිය පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ලෙස හැඳින්වේ. එමගින් තොරතුරු පද්ධතියක් නිර්මාණයේදී ආරම්භයේ සිට අවසානය දක්වා කළ යුතු කාර්යයන් දක්වා ඇත. හරි? මෙම චක්‍රය තුල ඒ කියන්නේ මේ මොකද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. හරි? මෙම චක්‍රය තුල දක්වා ඇති කාර්යයන් අනුගමනය කරන ආකාරය අනුව
ආකෘති කිහිපයක්ම දක්නට ඇති අතර ඒවා පහත දැක්වේ. හරි. පළවෙනි එක ලියා ගන්න 1 2 3 දාගෙන යමු අපි. පළවෙනි එක දිය ඇලි ආකෘතිය. දිය ඇලි ආකෘතිය. ඒකට අපි කියනවා waterfall model කියලා. ඒකත් ඉතින් ටියුට් එකේ තියෙන වචනේ. හරි. පළවෙනි එක දිය ඇලි ආකෘතිය. ඒකට අපි කියනවා waterfall model කියලා. දෙවෙනි එක සර්පිල ආකෘතිය. ඒකට කියනවා අපි spiral model කියලා. ඒකත් ඉංග්‍රීසි වචනේ ටියුට් එකේ තියෙනවා. හරි. දෙවෙනි එක සර්පිල ආකෘතිය. ඊළඟට ලියමු තුන්වෙනි එක සුචල්්‍ය ආකෘතිය. හරි. ඉංග්‍රීසියෙන් කියනවා agile model කියලා කියනවා. agile model. හරි. ඊළඟ එක මූලාකෘතිකරණය. ඊළඟ එක මූලාකෘතිකරණය. ඒකට අපි කියනවා ප්‍රොටෝටයිපින් කියලා. මූලාකෘතිකරණය. හරි. ඊළඟ එක ලියන්න අන්තිම එක ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය. ඒකත් ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය. rapid application development model එකක් තියෙනවා අකුරු ටියුට් එකේ. හරි. RAD කියලා කියනවා. rapid application development model එක කියන්නේ ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය. ඔන්නෝ තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍ර කියන SDLC. හරි. අපි අර කලින් කතා කරපු පද්ධති තියෙනවානේ. අන්න ඒ පද්ධති නිර්මාණය කරන්න පාදක කරගන්නේ මෙන්න මේ වගේ අපි කතා කරපු මේ ආකෘති වලින් එකක් තමයි. කිහිපයක් ගන්න නැහැ. ගොඩක් වෙලාවට එකක් ගත්තාම ඒගොල්ලන්ට අවශ්‍ය ආකෘතිය ගත්තාම ඒ පද්ධතියට ඒ ආකෘති කිහිපෙන් මේ අපි ගත්තොත් සමහර අපි කලින් කතා කරපු පද්ධතිවල දිය ඇලි ආකෘතිය භාවිතා වෙන්න පුළුවන්. සමහර ඒවල මේ සර්පිල ආකෘතිය කියන්නේ ස්පයිරල් මොඩල් එක භාවිතා වෙන්න පුළුවන්. තවත් එක සුචල් එක ආකෘති වෙන්න භාවිතා වෙන්න පුළුවන්. තවත් එක ඔය ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය RAD කියන එක භාවිතා වෙන්න පුළුවන්. මෙතන වර්තමානයේ ගොඩක්ම තියෙනවා ඇජයිල් කියන එකයි ශීඝ්‍ර යෙදවුම් කියන එකයි තමයි වර්තමානයේ නම් ගොඩක්ම භාවිතා වුනේ. අපි ඒවා දැන් ඉස්සර කතා කරද්දී ඔයගලන්ට තේරෙයි. එතකොට ඔයගලන්ට හිතා ගන්න පුළුවන් අර වගේ එක් පද්ධති වලට මොන වගේ ආකෘතියක්ද ඕන වෙන්නේ. එහෙමත් නැත්නම් ඔයගලන්ට ප්‍රශ්නයක් දුන්නොත් මෙන්න මේ යම් ආයතනයක අවශ්‍යතාවයක් කියලා මෙන්න මෙයාට මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට අපි පද්ධතියක් නිර්මාණය කරන්න ඕන. අපි හිතමු කඩේ තියෙන හන්දියේ තියෙන ෆාමසියට කියලා. එතකොට ඔයාලට මේ අපිට පද්ධති ගැන විස්තර අපි කතා කරාන් පස්සේ ඔයාලට මේකෙන් තීරණය කරගන්න පුළුවන්. අපි මෙතනින් මොන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයද පාවිච්චි කරන්න කියලා. කියන්නේ මොන ආකෘතියද අපි පාවිච්චි කරනවා. අපි දිය ඇලි ආකෘතිය අපිට සෙට් වෙනවද මේකට? සර්පිල එක සෙට් වෙනවද? ඒක අපිට ඊට පස්සේ බලන්න පුළුවන්. හරි. එතකොට මේ දැන් ලෝකයේ තියෙන දැනුත් මේ දියුණු කරන පද්ධති තියෙනවානේ. විවිධ සිස්ටම්ස් තියෙනවා, softwares, මේ ෆෝන්ස්, ස්මාර්ට්ෆෝන් ඇප්ලිකේෂන් එකක් පවා. හරි.
ඒ හැමදේම දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩක් වෙලාවට මෙන්න මේ අපි කතා කරපු ආකෘතියකට සෙට් වෙනවා. ඉතින් දන්න කට්ටිය මේ ආකෘතිය දැනගෙන කරනවා. නොදන්න කට්ටිය මේ ඒත් ඒ ආකෘතියත් තමයි අන්තිමට බලද්දි ෆලෝ කරලා තියෙන්නේ. ඉතින් අර මේ ආකෘතිය දැනගෙන කරනකොට අපිට අපි මේ විදියට ගියොත් මේකේ තියෙන අපිට මොනවද අවාසි මොනවද වාසි මොනවද අපිට තියෙන මුණ පාන ගැටලු මොනවද කියලා කලින් දැනගෙනම වැඩේ කරගන්න පුළුවන්. හරි. ඉතින් එතකොට අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ සීන් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මේ දියඇලි ආකෘති ඉඳන් අපි කතා කරගෙන යමු ඉස්සරහට. මොනවද මේ ආකෘති මොනවද ඒ ආකෘති වල ලක්ෂණ මොනවද වාසි අවාසි මොන වගේ දේවල් වලද භාවිත කරන්න පුළුවන් කියන එක. හරිනේ. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.